साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ විඥානං ච පජානාති විඥාන සමුදයං ච පජානාති විඥාන නිරෝධංච පජානාති විඥාන නිරෝධගාමිනී පටිපදංච පජානාති ඉත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ රාත්‍රියේ ඔබ හැම දිනාම ලක්හඬ සිත නිවෙන බුදුබණ දේශනා මාලාවේ සතියන්ත දේශනාවටයි ඔබේ අවධානය යොමු කර ගනිමින් සිටින්නේ. ඔබ හැම දිනාගේම ජීවිතයට අදත් මේ උතුම් බුද්ධ දේශනාව ජීවිත අවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි ප්‍රථමයෙන් ඔබට ආශිර්වාද කරනවා. පින්වත්නි, ඒ අපගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළ ධර්මය තම තමන්ගේ ජීවිතවල ගලපා ගන්න විදිහ අනුව ප්‍රතිලාභය තමන්ට උදා කරගන්න අවකාශය සැලසෙනවා. ඇත්තට මේ ධර්මයට නිශ්චිත ආකෘතියක් නැහැ. ඒ ධර්මයේ ගලපා ගන්න ශ්‍රාවකයාගේ අභ්‍යන්තරයේ හිත හදාගන්න විදිහ අනුව සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වීම තම තමාගේ ජීවිතයට අත්දකින්න ලැබෙනවා. මෙහි ප්‍රතිලාභය යම් ශ්‍රාවකයෙකුට තේරුම් ගන්න බැරි වුණොත් ඒ තේරුම් ගන්න බැරි ශ්‍රාවකයාගේ අවාසනාවක් මිසක් වෙන මොකක්වත් නෙමෙයි. ඒකට ධර්මයේ හරි ලස්සන වචනයක් තියෙනවා. මහා පන්තක මහරහතන් වහන්සේගේ අපදානේ උන්වහන්සේ මතක් කරනවා සිරින් හත්තේහි පාදේහි යෝ පනාමෙය්‍ය ආගතං කියලා. හරියට භාග්‍යවතුන් වහන්සේව යම් ශ්‍රාවකයෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ Tamanගේ කන වැටෙනකොට ඒ ධර්මයේ පැත්තකින් තියලා යා පරිබාහිර විවිධ කතාන්දර එක්ක හැලහැප්පිලි සහිතව කාලය ගෙවනවා නම් ඒක හරියට සිරින් හත්තේහි පාදේහි යෝ පනාමෙය්‍ය ආගතං ශ්‍රියාකාන්තාවට අතින් පයින් ගහලා එලව ගත්තා වගේ කියලා. මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය Tamanගේ ජීවිතයට ශ්‍රියාකාන්තාවක් පැමිණෙනවා වගේ පිළිගන්න අවශ්‍යයි කියලායි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇසුරෙන් මහා පන්තක මහරහතන් වහන්සේ සිහි කරන්නේ. පින්වත්නි, මේ භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වදාළ ධර්මයේ තුල කාල නිර්ණයක් නැහැ. ආකෘති නිර්ණයක් නැහැ. තම තමාගේ උත්සාහය, අප්‍රමාදය, තම තමන් වඩාගත් ඉන්ද්‍රිය ධර්මවල
ප්‍රමාණයට අනුව තමන්ට මේ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න පුළුවන්. මම ඔකට ලස්සන සිද්ධියක් කියන්නම්. සීහා කියලා රහත් තෙරණියක් හිටියා. ඒ තෙරණියගේ තේරි ගාථාවේ තියෙනවා මම පැවිදි ජීවිතයට ඇවිල්ලා හැමදාමත් හිතුවේ වැරදි විදිහට කියනවා. මගේ හිතේ සංසිඳෙන්නේ නැති මට්ටමේ කාම ආසාවක් තිබ්බා කියනවා. හැම වෙලාවකම මගේ හිත විසිරිලා යනවා කියනවා. මගේ හිත විසිරෙනකොට මගේ හිත තුල රාගයේ මුසපත් වෙලා වැඩෙනවා කියනවා. මගේ හිත රාගයෙන් වසඟයට ගිහින් තිබුණේ කියනවා. චිත්ත සමාධිය කියලා එකක් මම දන්නේ නැහැ කියනවා. අරමුණු හොය හොයා රාගයට නිමිති හොය හොයා මම ඇස කරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මනස හරහා මේ ලෝකයේ ලුහු බැඳ කියනවා. දැන් මේ කියන්නේ නිකම්ම කෙනෙක්ද නෑ, පැවිදි වෙච්ච භික්ෂුණියක් තමයි මේ Tamanගේ කතාව මේ විදියට පැහැදිලි කරන්නේ. පැවිදි ජීවිතය තුල මට චිත්ත සමාධියක් නෑ, අවුරුදු 7ක් දුක් විඳ කියනවා. මම කවදාවත් පැවිදි සැපයක් අත්විඳින්නේ නැහැ කියනවා. මට මේ ජීවිතේ එපා වුණා කියනවා. හැබැයි මට ගිහි බවට පත් වෙන්න කොහොමටවත් කැමැත්තක් තිබ්බේ නෑ. අලුයමලු කෙලපිඩක් වගේ මං ගිහිකම ප්‍රතික්ෂේප කරලා හිටියේ කියනවා. එහෙමනම් යෝනිසෝ මනසිකාරයත් යම් තාක් දුරට තිබිලාද නැද්ද? තිබිලා තියෙනවා. පැවිදි සැපේ නෑ. හැබැයි මට ගිහි බවට පත් වෙන්න මගේ හිතේ කැමැත්තක් තිබ්බේ නෑ කියනවා. මම අවුරුදු 7ක් සමාධි මාත්‍රයක් නැතුව රාගයෙන් පීඩා විඳ විඳා, කාම ආසාවෙන් පීඩා විඳ විඳා මම මගේ ජීවිතේ ගෙව්වා. අන්තිමට මට ජීවිතේ පා වුණා. ගිහි බවට නම් පත් වෙන්නේ නෑමයි, එක්කෝ ජීවිතේ නැති කර ගන්නවා, නැත්තම් පැවිද්ද තුල අප්‍රමාදී වෙනවා කියලා මම හිත දැඩි කරගත්තා. ඒත් මගේ හිතේ සමාධි මාත්‍රයක් නෑ කියනවා. මැරිම තැන තතෝ රජ්ජං ගහෙත්වාන පාවිසින් වනමන්තරං, මම කැලේ ඇතුළට කඹයකුත් අරගෙන කැලේ ඇතුළට ගියේ. ආයෙනම් මේ කැලෙන් එලි බහින්නේ නෑ කියලා හිතාගෙනයි. මම කැලේ ඇතුළට ගියේ ජීවිතේ නැති කරගන්න අදහසින් කියනවා. මම හොඳ අත්තක් බලලා, දැන් මේ සිවුරු පොරවගත්ත පැවිදි වෙච්ච භික්ෂුණියක් කියන කතාව බලන්න. මම හොඳ හයිය අත්තක් බලලා කඹේ කොනක් ගැට ගහලා මම මගේ බෙල්ලට තොණ්ඩුව දාගත්තා කියනවා. කඹෙන් මම හොඳට තොණ්ඩුව හදලා තතෝ රජ්ජං ගහෙත්වාන, මම හොඳට තොණ්ඩුව මගේ කරට බෙල්ලට දාගෙන මම ජීවිතේ නැති කරගන්න හදනකොට මගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා කියනවා. දැන් පින්වත්නි, හරි ලස්සන කාරණයක් මතුවෙනවා. මේ මාර්ගඵලයන් උදෙසා කාල නිර්ණයක් නැහැ. මේ පවන කාලයක් කියලා ගණනය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා Tamanට ಗುಣධර්ම වැඩෙන විදිය, Tamanගේ ආධ්‍යාත්මීය තුල ධර්මයේ නැගී හිටින විදිය අපිට හිතා ගන්න බෑ. පිරිහිච්ච මිනිස්සෙක් පවා දහම් පද 2-3කින් එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. දියුණුවක් යයි හිතාගෙන ඉන්න සමහර විට අවුරුදු 20ක් 30ක් එකට සිල් ගන්න, එක දිගට ටිකක් භාවනා කරන, නිතර නිතර බණ අහන, ඒ වගේ කෙනෙකුට සමහර විට අර ඊටාම උද්වේගකාරීව මාස 2-3 ධර්මයේ තුල ප්‍රතිලාභ හදාගත්ත ශ්‍රාවකයාට තරම් දියුණුවක් නැති වෙන්නත් පුළුවන්. සමහරට ඒ වගේ කෙනෙකුට හිස් මාන්නයක් විතරයි තියෙන්නේ. අපි මෙපමණ කාලයක් බණ අහනවාය, අපි මෙපමණ කාලයක් සිල් සමාදන් වෙනවාය, අපි මෙච්චර කාලයක් භාවනා වැඩසටහන් වලට ගිහින් තියනවාය කියලා නිකම්ම මාන්නයක් විතරක් තියෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, ඔබේ ජීවිතය තුල ධර්මයේ වැඩෙන වෙලාව හිතා ගන්න බෑ. ඔබේ ජීවිතය තුල මගඵල ලැබෙන කාලය
අපිට නිර්ණය කරගන්න බෑ. ඒක බුදු කෙනෙකුටයි විශේෂ වෙන්නේ. ඒ නිසා පින්වත්නි දැන් බලන්න මේ භික්ෂුණිය Tamanගේ බෙල්ලට තොණ්ඩුව දාගෙන ඒ වෙලාවේ කියනවා කෙලෙසුන්ගෙන් නිදහස් වුණේ. හරි පුදුමයි. මේ කෙලෙසුන්ගෙන් පංචස්කන්ධ ලෝකයෙන් මිදෙන විදිය ගැන අපිට හරියටම අදහසක් ගන්න බෑ. ඒ නිසා ටික ටික හරි එර්ධිපාද ධර්ම ජීවිතේ පුහුණු කරන එකයි වටින්නේ. එර්ධිපාද ධර්ම කියන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ ධර්ම ඔස්සේ Taman ජීවිතේ පුහුණු කරන එකයි, පදන් වීරිය උපදවා ගන්න එකයි, බලවත් ඡන්දයක් ධර්මයේ කෙරෙහි හදා ගන්න එකයි ඊටාම වැදගත් කාරණය වෙන්නේ. මොකද එහෙම නැති වුණොත් අපේ ජීවිතය විශාල පිහිටක් පිළිසරණක් අපේක්ෂා කරගන්න බෑ පින්වත්නි. මොකද මේ යන කාල පරාසය තුල අපේ ජීවිතේ ලඟුවන හැටි, අපේ ජීවිතේ ගොඩනැගෙන හැටි ගැන අපිටම නිශ්චිත නෑනේ පින්වත්නි. වේගයෙන් ජරා මරණ ඉදිරියේ පීඩාකාරී ස්වභාවයන් වලට මුහුණ දෙමින් යන ස්වභාවයක් තමයි අපට අත්දකින්න වෙලා තියෙන්නේ. ඒකට බලපෑවේ මානව චර්යාම මිසක් ස්වභාව ධර්මයේ අකටයුත්තක් නෙවෙයි. අසත්පුරුෂයෙක්ගේ අකටයුතුකම් ඉදිරියේ සත්පුරුෂයාගේ හෘද සාක්ෂියයි ප්‍රකම්පණයට පත් වෙන්නේ. සත්පුරුෂයාගේ හෘද සාක්ෂිය තුල ප්‍රකම්පනයක් ඇති වෙනකොට ඒක ස්වභාව ධර්මයේ රිද්මය පවා සංවේදී කරනවා. මේ මෑත කාලේ මේ සත්පුරුෂයා උදෙසා අසත්පුරුෂයාගේ බලපෑම හරියට වැඩි වුණා. සමහර ගුණධර්ම රකමින් සිටපු භික්ෂුන් වහන්සේලා සමහර හිත්පිත් නැති අසත්පුරුෂයන් විසින් ඝාතනය කරන තැනට හිත හදාගත්තා. මේ මෑත කාලෙම අපි අත්දැක සිද්ධිය ඔබට මතකයිනේ. මිනිසුන්ගේ චින්තනයේ කොයිතරම් විපරීත වෙලාද කියලා හිතන්න ගොඩාක් දුර හේතු සාධකෝ නැණි පින්වත්නි. Tamanගේ විහාරස්ථානයේ ඉදිරියේ මාළු අල්ලන්න එපා. හැම සතෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා පුතේ කියලා අනුකම්පාවෙන් කියපු ස්වාමින් වහන්සේව විශාල පිරිසක් එකතු වෙලා අනේ මම වඳින්නම් මට හිරිහැර කරන්න එපා කියද්දි හිත්පිත් නැතුව ඝාතනය කරපු ආසන්නතම අත්දැකීම ඔබටත් මටත් මතකයිනේ. වඩාත් හෘද සාක්ෂිය ප්‍රකම්පනයක් ඇති කරන සිද්ධියක්. එතකොට මෙවැනි සිදුවීම් ඉදිරියේ අසත්පුරුෂයන්ගේ අකටයුතුකම් ඉදිරියේ සත්පුරුෂයාගේ ප්‍රකම්පනයේ පවා ස්වභාව ධර්මයේ රිද්මයට අභියෝග කරනවා. ස්වභාව ධර්මයේ රිද්මයේ සංවේදී කරනවා. සත්පුරුෂයාගේ වේදනාකාරී සුසුමක් ඉදිරියේ ස්වභාව ධර්මයේ රිදුම් දෙනවා පින්වත්නි. ඒ අග්‍රම ප්‍රතිලාභය තමයි ඔබත් මමත් භුක්ති විඳිමින් සිටින්නේ. ඒකට ස්වභාව ධර්මයට දොස් කියලා හරියන්නේ. සුභාසිතේ තියෙනවා උදක් සමින් පිඹලූ පමණින් බැරම පසක් ලොහොම දා අලු වෙයි වෙන වෙනම දුකක් පැමිණි ගුණවත් දනලූ සුසුම වගක් නසනු විසිතුරු කොට කියනු කිම කියලා. පින්වත්නි මයින්හම පිඹිනකොට ටික ටික පින්වත්නි බර ලෝහ වුණත් පින්වත්නි වෙනම පිච්චිලා යනවා. බර ලෝහයක් වුණත් ඒ බරගතිය බැහැර වෙලා සිව්මැලි වෙනවා. ඊටාම සිවුම් වෙනවා. දුකක් පැමිණි ගුණවත් දනලූ සුසුම බර ලෝහයක් මයින්හමින් පිමින කොටත් ඒ ලෝහය පිලිස්සී යනවා නම් දුකක් පැමිණි ගුණවත් දනලූ සුසුම දුකට පත්වෙච්ච ගුණවත් සත්පුරුෂයාගේ තමන්ගේ අභ්‍යන්තරයෙන් එන සෝසුසුම සුසුමක් කෙලන කොට වගක් නසනු විසුතුරු කොට කියනු කිම මුළු වගාවක්ම විනාශ වන බව විස්තර කරලා කියන්නේ මොකටද කියනවා. ඒ තරම්ම සත්පුරුෂයාගේ සුසුමක බර වැඩි. ඒ සත්පුරුෂයා හෙළු දුක්ඛිත අත්දැකීම් වල සුසුමේ දඬුවමයි ලෝකයා දැන් මුහුණ දෙමින් විඳවමින් පීඩාවටපත් වෙමින්
ස්වභාව ධර්මයේ විසින් වටකොට පහර දෙන අවස්ථාවක මුහුණ දෙමින් සිටින්නේ. පින්වත්නි, අද මේ දේශනාවේ ටිකක් ගැඹුරු පර්යායකුත් අවධානය යොමු කරගත්තොත් හොඳයි කියලා හිතනවා. අද මේ දේශනාවෙන් අපි ඔබට දේශනා කරන්නේ විඥානයේ සම්බන්ධවයි. දැන් මේ විඥානය කියලා හැමදාමත් බණවල ඇහෙනවා. ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳ අපට කියනවා. නමුත් මේ මොකද්ද විඥානය කියන්නේ? දැන් මේක හිතද? එහෙමත් නැත්නම් විඥානය කියලා කොහේ හරි අතිරේකව කතා වෙන ඉන්ද්‍රිය ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන අභ්‍යන්තරික කොහේ හරි මොකක් හරි තියනවාද? විඥානය කියන එකේ සරල අර්ථය මොකද්ද? මේකේ මොකක් හරි ගැඹුරු අදහසක් තියනවාද කියලා ගොඩාක් දෙනෙකුට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි ඔබට මේ විඥානය ගැන විවිධ පර්යායන් ඇසුරෙන් යම් විග්‍රහයක් කරන්න මේ දේශනාව තුළින් බලාපොරොත්තු වෙනවා. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ විඥානංච පජානාති. මුලින් පැහැදිලි කරපු පාඩය පින්වත් මහණෙනි, ආයුෂ්මතුනි, සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා. යම් ශ්‍රාවකෙක්, අරිය ශ්‍රාවකෙක් විඥානංච පජානාති, විඥානයේ දැනගත්තොත්, විඥාන සමුදයංච පජානාති, විඥානයේ හට ගැනීම දන්නවා නම්, විඥානස්ස නිරෝධස්ස පජානාති, විඥානයේ නිරෝධය දන්නවා නම්, විඥාන නිරෝධගාමිනින් පටිපදංච පජානාති, විඥානයේ නිරුද්ධ කරන ප්‍රතිපදාව දන්නවා නම්, එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. එපමණකින් ආයුෂ්මතුනි සම්මා දිට්ඨිකයි කියනවා. එපමණකින් සම්මා දිට්ඨිකයි. ඒතර සම්මා දිට්ඨිය හදාගන්න අපි සම්මා දිට්ඨිය කියලා මෙච්චර කල් කතා කරපු දෙයට වඩා වෙනස් පැතිකඩකින්, නැවුම් මුහුණුවරකින් සම්මා දිට්ඨිය තෝරගන්න හම්බුණු ඊටා වටිනා අවස්ථාවක් විදිහට මේ දේශනාව සැලකිය යුතුයි. ඒතර මේ විඥානය මොකක්ද කියලා දැනගත්තොත්, විඥාණයට හේතුව, විඥානයේ හේතු නිරුද්ධ කිරීම, ඒකට අදාළ ප්‍රතිපදාව දැනගත්තොත් පින්වත්නි, එපමණකින්ම ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයි කියනවා. ඔකට හරි ලස්සන දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ තියෙනවා මහා වේදල්ල සූත්‍රය කියලා. මහා වේදල්ල සූත්‍රය සාරිපුත්ත හාමුදුරුවෝ විසින් උත්තර සපයනවා. මගේ මතකයේ හැටියට මහා කොට්ටිත හාමුදුරුවෝ විසින් ප්‍රශ්න අහනවා. උන්වහන්සේ අහන ප්‍රශ්නවලට සාරිපුත්තයන් වහන්සේ විසින් ඉලක්කගතව සපයන පිළිතුරු තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. උන්වහන්සේගෙන් විමසනවා, විඥානං විඥානන්ති ආවුසෝ උච්චති කිත්තාවතානුකෝ ආවුසෝ විඥානන්ති උච්චති. සාරිපුත්තයන් වහන්සේ මේ විඥානයේ කියලා කතා වෙනවා. ඔන්න අපේම ප්‍රශ්නේ තමයි උන්වහන්සේ අහන්නේ අපි කෙරෙහි අනුකම්පාවෙන්. විඥානං විඥානන්ති ආවුසෝ, මේ විඥානයේ කියනවා. කිත්තාවතානුකෝ ආවුසෝ විඥානන්ති උච්චති. කොපමණකින් මොකද්ද මේ විඥානය කියලා කියන්නේ කියලා සාරිපුත්තයන් වහන්සේගෙන් විමසනවා. ඒතර සාරිපුත්ත හාමුදුරුවෝ දෙන පිළිතුර තමයි විජානාතිකෝ ආවුසෝ තස්මා විඥානන්ති උච්චති. විජානාති කියන්නේ දැනගන්නවා කියන එක. විජානාති කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන එක. විජානාතිකෝ ආවුසෝ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගනී කියන අදහසින් තමයි එවත්නි විඥාණය කියලා කියන්නේ. ඒතර විඥාණය කියන්නේ මොන අදහසින්ද? විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින්. ඒතර විශේෂයෙන් දැනගන්න ආකාර 6ක් තියෙනවා. චෛමේ ආවුසෝ විඥානකාය ආකාර 6යි. ඒ තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ඒතර විඥානයේ ආකාර කීයක් තියෙනවද? 6ක් තියෙනවා. දැන් ඔන්න තව ප්‍රශ්නයක් එනවා. මොකද්ද? එහෙනම් විඥාන 6ක් තියෙනවද මනුස්සයා තුල? විඥාන 6ක් නැහැ. එක විඥානයයි තියෙන්නේ. ඒ එක විඥානේ ආකාර 6ක් තියෙනවා. හරි ලස්සනයි බලන්න. එක විඥානයයි තියෙන්නේ. මානසිකාරයේ විඥානයේ යොදවෙන්නේ ඇස පැත්තෙන් නම් එතකොට කියනවා චක්කු විඥානය කියලා. ඒ විඥානෙම කන පැත්තට යනකොට මානසිකාර ප්‍රත්‍යයෙන් කන පැත්තෙන් විඥානය පහළ වෙනකොට ඒකට කියනවා සෝත විඥානය කියලා.
දිව පැත්තට යනකොට ජීවහා විඥානය කියනවා. කය පැත්තට යනකොට කාය විඥානය කියනවා. මනස පැත්තට යනකොට මනෝ විඥානය කියනවා. ඒක හරියට ගින්නක් තියෙනවා. ඒ ගින්නේ ආකෘති 6ක් තියෙනවා. ගින්න දිහා බැලුවහම වෙන වෙනම මේක අහවල් ගින්න කියලා හඳුන්වන්න පුළුවන්ද? පිච්චෙන ප්‍රමාණයට අනුව එහෙම හිතන්න බෑ. ඊටාම ස්වල්ප වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ගින්න නම් පොදුයි ගින්න තමයි. ඒකට ආය ආදේශක පනවන්න බෑ. අඩු වැඩිකම් පනවන්න බෑ. හැබැයි දර නිසා ගිනි ගන්නකොට ඒකට දර ගින්න කියනවා. පිදුරු කොටේ ගින්න ඇති වෙනකොට ඒකට පිදුරු ගින්න කියනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ගොම ගිනි තියලා තියෙනවා. එතකොට ඒකට කියනවා ගොම ගින්න කියලා. එතකොට ගිනි ගන්න හේතු වෙච්ච ගිනි ගන්න සාධක වෙච්ච කාරණේ මුල් කරගෙන ඒ ගින්නේ නම හඳුන්වනවා. අන්න ඒ වගේ විඥානීය ඇස පැත්තෙන් විශේෂයෙන් දැනගන්නකොට ඒකට කියනවා චක්කු විඥානය කියලා. කන පැත්තෙන් විශේෂයෙන් දැනගන්නකොට කන පැත්තෙන් නම් විඥානනය සිද්ධ වෙන්නේ. ඒකට කියනවා සෝත විඥානය කියලා. අන්න ඒ විදිහටයි මේක තේරුම් ගන්න ඕන. ඒතර විඥානය කියනවා මොකද්ද විඥානය කියලා ඇහුවම උන්වහන්සේ කිව්වේ මොකද්ද? විජානාති ආවසෝ තස්මා විඥානಂತಿ උච්චති. විජානාති විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින් තමයි විඥාණය කියන්නේ. විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින්. කිංච විජානාති මොනවද විශේෂයෙන් දැනගන්නේ? සුඛන්තිපි විජානාති සැප වේදනාව විශේෂයෙන් දැනගන්නවා. දුක්ඛන්තිපි විජානාති දුක් වේදනාව දැනගන්නවා. අදුක්ඛම සුඛන්තිපි විජානාති සැප දුක් රහිත විඳීම දැනගන්නවා. විජානාති කෝ ආවසෝ තස්මා විඥානಂತಿ උච්චති. එපමණකින් ආයුෂ්මතුනි විඥාණය කියනවා. දැන් තව අතිරේක ප්‍රශ්නයක්. මොකද්ද? එහෙමනම් විඥානය කියන්නේ සුඛන්තිපි විජානාති සැප වේදනා දැනගන්න එකටද දුක් වේදනා දැනගන්න එකටද මධ්‍යස්ථ විඳීම් දැනගන්න එකටද? නෑ. විජානාති කියන්නේ දැනගන්නවා කියන අදහස. සැප වේදනා දැනගන්න එකටම නෙමෙයි. ඇසහරහා විශේෂයෙන් දැනගන්නවා. මොනවද ඇසහරහා දැනගන්නේ? ඇසහරහා දැනගන්නේ රූප. ඇත්තටම ඇසහරහා ගැඹුරින් බැලුවහම රූපත් දැනගන්න බෑ. ඇසහරහා දැනගන්නේ වර්ණ සටහන්. වර්ණ සටහන් තමයි චක්කු ප්‍රසාදයට ගෝචර වෙන්නේ. අපි ඉතින් ඒකට ගෙදර ඉඩම කාර් එක අම්මා තාත්තා දරුවා දුව පුතා කියලා අපි දාගත්තට ඇහැ ඉදිරියට එන්නේ වර්ණ සටහනක්. කන ඉදිරියට එන්නේ ශබ්ද මාත්‍ර ටිකක්. ඒක අපි ඇතුළට ගන්න අපේ සංඥාවට සාපේක්ෂව අපි ඒක නිසා මනාපමනාපකම් හදා ගන්නවා. ඒක අපේ තියෙන ප්‍රශ්නයක් මිසක් සද්දේ අවුලක් නෙමෙයි. දිවහරහා ඉන්නේ මොනවද? දිවහරහා දැනගන්නේ රස. මොනවද රස දැනගන්නේ? අම්බිලම්පි විජානාති ඇඹුල් රස. කාරිකම්පි විජානාති කර රස. අකාරිකම්පි විජානාති කර නොවන රස. ලෝණකම්පි විජානාති ලුණු රස. මේ විදිහට රස දැනගන්නවා කියන අදහසිනුත් විජානාති කියනවා. එහෙමනම් අපිට තේරෙනවා විජානාති කියන්නේ විඥානෙමි සැප දැනගන්නවා දුක දැනගන්නවා සැප දුක් රහිත දැනීම් දැනගන්නවා නෙමෙයි. දැනගන්නවා කියන අදහසින් තමයි විඥාණය කියලා කියන්නේ. ඒතර මේ දේශනාව බොහොම සාවධානව විමසිල්ලෙන් ඇහුවොත් විඥානය සම්බන්ධ බොහෝ අරුබුද සමනය වෙන්නේ නැද්ද? ගොඩක් දේවල් විසඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔකට තව ලස්සන දේශනාවක් මම ඔබට කියන්නම්. සුත්ත නිපාතයේ තියෙන උදය සූත්‍රය කියලා දේශනාවක්. උදය සූත්‍ර ගණනාවක් තියෙනවා. එක තැනක උදය ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ සිහිනුවණින් ඉන්න ශ්‍රමණෙක් මේ ධර්මයේ තුල හැසිරෙනකොට ඔබ වහන්සේ දේශනා කරලා තියෙනවා මේ විඥානයේ සදහටම නිවිලා යනවා කියලා. සිහිනුවණින් ඉන්න ශ්‍රමණෙක් තුල මේ ධර්මයේ හැසිරෙනකොට මේ විඥානයේ කොහොමද සදහටම නිවිලා යන්නේ කියලා පුළුවන් ද ඔබ වහන්සේට මට කියන්න? අජ්ජත්තංච බහිද්දාච වේදනා නාබිනන්දති ඒවං සතස්ස චරතෝ විඥානං උපරුජ්ජති. උන්වහන්සේ වදාරනවා
තමා තුලත් බාහිරවත් අජ්ජත්තංච බහිද්ධාච වේදනං නාබිනන්දිතෝ ඇතිවෙන යම් විඳීමක් තියෙනවා නම් ඒ විඳීම කිසිම ආයුරකින් පිළිගන්නේ නැත්තම් සිහිනුවණින්ම ඒ වේදනාව සතුටෙන් පිළිගන්නේ ඇතුලේ වේදනාවක් හරි එළියේ වේදනාවක් හරි ඒ වේදනාව සතුටෙන් පිළිගන්නේ සැප වේදනාවක් සතුටෙන් පිළිගන්නේ දුක් වේදනාවක් සතුටෙන් පිළිගන්නේ අයි මනාපමනාපකම් නැති වෙන්නේ සැප වේදනාව තුල මනාපකමක් හිතවත්කමක් රාගයක් උපදිනවා දුක් වේදනාව තුල අමනාපකමක් අහිතවත්කමක් පටිගයක් උපදිනවා එතකොට තමන් තුල ඇතිවෙන ඇතුලේ හෝ එළියේ ඇතිවෙන යම් විඳීමක් තියෙනවා නම් ඒ විඳීම පිළි අරගන්නේ නැතිකොට සිහිනුවන කල්පනා කරලා වේදනාව දිහා බලනකොට ඒ ශ්‍රාවකයා තුල වැඩෙන්නේ ධර්ම මාර්ගයයි කියනවා එවං සතස්ස චරතෝ විඥානං උපරුජ්ජති ධර්මයේ හැසිරෙනකොට සම්පූර්ණයෙන් දුකින් මුදුණු විඥානයක් කියලා කියන්නේ මං අන්න එබඳු විඥාණයටයි කොහොමද ඇතුලේ හරි එළියේ හරි වේදනං නාබිනන්දතෝ වේදනාව සතුටෙන් පිළිගන්නේ නැත්තම් මනාපමනාපකම් සතුටින් පිළිගන්නේ හරිම මැදහත්ව ඉන්නවා. ඒ මැදහත්ව ඉන්න ශ්‍රාවකයා තුල මේ මැදහත් බව ස්ථාවර වුණාට පස්සේ එයාට කියනවා ඒ විඥාණය නැවත උපතක් කරා යන්නේ නැහැ කියලා. එහෙමනම් ගැටලුව තමයි මේ විඥාණය නැවත උපතක් කරා යන එක. ඒකයි අපේ ඉදිරියේ තියෙන අර්බුදය. ඒ නිසා විඥාණය නැවත අර්බුදයක් විදියට නැවත නැවත එක එක තැන්වල රෝපණය වෙන එක අපිට අර්බුදයක් පින්වත්නි. අපිට ගැටලුවක්. ඒ නිසා තමයි මේ සාංශාරික සියලු දුක තමා තුළ නිර්මාණය වෙන්නේ. විඥානය සම්බන්ධ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා ධාතු විභංග සූත්‍රයේ. එතන විඥානය සම්බන්ධ භාග්‍යවතුන් වහන්සේ වඩා ගැඹුරු කාරණයක් පැහැදිලි කරනවා. ධාතු විභංග සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පුක්කුසාතිට. පුක්කුසාති බුදුරජාණන් වහන්සේ හොයාගෙන උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා උන්වහන්සේව හොයාගෙන භාග්‍යවතුන් වහන්සේ දකින්න එන ගමනේදී අපගේ බුදුරජාණන් වහන්සේ පුක්කුසාති එනකන් කුඹල් හලේ මැටිපිලේ වැඩ හිටියා. පුළුවන් ද අපිට ඉන්න? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පුක්කුසාතිට උදව් කරන්න මැටිපිලේ වැඩ හිටියා. යාන්තමින් හඳ එළිය වැටෙන යාමයක පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සිවුරු දරාගෙන උන්වහන්සේ හොයාගෙන සැතපුම් ගානක් දුර ගෙවාගෙන යන ගමනේ පහසුව පිණිස කුඹල් හලේ මැටිපිලේ දෙපොට සිවුර අතුරාගෙන අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියා. පුක්කුසාති ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පිලේම අයිනකින් වාඩි වුණා. උන්වහන්සේ සමග කතා කළා. මේ ඉන්නේ මගේ ශාස්ත්‍රවරයා කියලා දැනගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ආ දැක්කේ නෑ. ඒ කියන්නේ එහෙමනම් රූපකායෙන් බුදුරජාණන් වහන්සේ හැබෑවටම දැක ගන්න පුළුවන්ද?